අයිබන් මයි දරුවනේ. අපේ 6 ශ්‍රේණිය අපේ පුංචි දරුවෝ වෙනුවෙන් නේද? එයාලගේ සිංහල පොතේ පාඩම් මාලාවයි මේ අපි DP Education අධ්‍යාපන නාලිකාව ඔස්සේ කරගෙන යන්නේ. පැහැදිලිද? එතකොට ඔයාලා වෙනුවෙන් මේ අධ්‍යාපන නාලිකාව බොහොම අපූර්ව සත්කාරයක් කරන්නේ. ගෙදර ඉඳගෙන මේ පාඩම් මාලාව ඔබට බලන්න අවස්ථාව තියෙන බලලා පාඩම් ටික හොඳින් ඉගෙනගෙන වැඩ ටික කරන්න. ඉතින් මේ පාඩම් ඔක්කොම පැහැදිලි කිරීම කරගෙන යනවා. මේ වෙනකොට මයි පුතාලට පාඩම් 15ක් ඉවරයි. 6 ශ්‍රේණියේ පාඩම් 15ක් ඉවරයි. තව පුංචි පාඩම් කීපයක් තියෙන්නේ. ඒකට ඒ ටික ඉවරාම 6 ශ්‍රේණිය ඔබට ගෙදර ඉඳගෙන අවුරුද්දක් තියෙනවා නේද? මුද්දට බලන්න පුළුවන් මේවා. පැහැදිලිද? හරි. අපි බලමු. මරණ 3ක් ඇති මිනිහෙක්. පැණි කෑය. බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි ලස්සන කතාවක්. බලන්න. කිසියම් අවස්ථාවකට ගැළපෙන පරිදි යොදාගත හැකි පැරණි කියමන් ප්‍රස්තාව පිරුලක් ලෙස හැඳින්වේ. ප්‍රකාශ කළ යුතු දේ ඉතා පැහැදිලිව කෙටියෙන් මෙන්ම සිත් ගන්නා ආකාරය ඉදිරිපත් කිරීමට ප්‍රස්තාව පිරුළු මනා පිටු බලයක් වේ. මිනිසුන්ගේ අත්දැකීම් වටපිටාව ආශ්‍රිත වූ නැගී ඇති මෙබඳු පිරුළු වලට පසුබිම් වූ රසවත් කතා පොත්ද බොහෝ විට දැකිය හැකියි. ප්‍රස්තාව පිරුළු වලට පදනම් වූ කතා රැස් කොට ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ විසින් සම්පාදනය කරන ලද පිරුළු කතා කෘතියෙන් උපුටාගත් කතන්දර 3ක් මේ පාඩමට ඇතුළත් වේ. ඔබ දන්නවා හෙළබස පෝෂණය කරන සාම්ප්‍රදායික යෙදුම් ප්‍රස්තාව පිරුළු ඉගිවැකි නේද? මෙන්න මේ අතිශයින්ම අපේ භාෂාව ලස්සන කරනවා. අපේ කතාවක් නිර්මාණය කරන්න නේද? ඒ හැම උදාහරණයක් ගන්න කෙටි කතාවක්, නව කතාවක් මේ හැම එකකදීම අපිට මෙන්න මේක අතිශයින්ම වැදගත් වෙනවා. මොනවද මේ? සාම්ප්‍රදායික යෙදුම් එහෙම නැත්නම් ඉගිවැකි රූඩි ප්‍රස්තාව පිරුළු විශේෂයෙන් ප්‍රස්තාව පිරුළු නේද? දැන් හිතන්නකෝ දඹදෙණි යුගයේ ලියන සද්ධර්ම රත්නාවලිය නේද? ඒතර මෙන්න මේ සුවිශේෂී බණ කතා පොත තුල ගත්ත ප්‍රස්තාව පිරුළු අපිට දකින්න තියෙනවා. ඉතින් ඒ වගේ දැන් ඔබට ප්‍රස්තාව පිරුළු පාදක කරගෙන ඒ ප්‍රස්තාව පිරුළ නිර්මාණය වෙච්ච ඒ එදා ඉතිහාසයේ ගොඩනැගුණු අපූර්ව කතා ටිකක් තියෙනවා. ඉතින් එන් ඔබට කිහිපයක් තමයි මේ ඉදිරිපත් කරන්න හදන්නේ. පැහැදිලිද? අපි බලමු. එක් ගැමියෙක් බුලත් කොරටුවක් වැවීමට අදහස් කළේ. කොරටුවේ බුලත් වැල්වලට සිටුවීම සඳහා හොඳ පැලයිනි ඕනෑ විය. ඒ නිසා ඔහු එක් දිනක් පාන්දරින්ම නැගිට ඈත කැලෑව බලා පිටත් වූයේ පැලයිනි තොගයක් කපා ගැනීම සඳහායි. ඔබ දන්න දැන් අපි වැටකට ගහනකොට ඉන්නක ඒක පැලවෙන්න ඕන නේද? එතකොට ඒ වැට තියෙන එතකොට පැහැදිලි. සීමාවක් ගහන අපි වැටක් ගහනවා. දැන් තමයි අපි යකඩ වැටවල් ගහයි, කොන්ක්‍රීට් කණු දායි නේද? විවිධ ඒවා තියෙනවා. නමුත් වගා කටයුතු වලදී අපිට අතිශයින්ම වැදගත් වෙන්නේ ওই කියන පැලයින. මත්දහන වනතුරු ඒ කියන්නේ දහවල් වනතුරු ඔහු මහත්සේ වෙහෙස දරා හොඳ පැලයිනි තෝරාගෙන කපා ගොඩ ගැසුවේ. අන්තිමේදී විශාල ඉනි ගොඩක් එක්රැස් වී තිබුණි. මෙච්චර ඉනි ගොඩක් මං කොහොමද තනියම උස්සාගෙන යන්නේ? ඔහු කල්පනා කළේ. ඔහු ඉනි කපමින් සිටියේ ගම් යුරකයි. හදිසියෙම ගඟ දුටු ඔහුට හොඳ අදහසක් පහළ විය. දැන් ඔන්න මම මේ ටික ඉස්සෙල්ලා කියවගෙන ගිහලා මේවයින් ඔබට අවස්ථා සම්බන්ධ වෙනවනේ. පැහැදිලිද? ඊට පස්සේ මම ආයේ මේ කතාව අරගෙන මේකෙන් පුංචි අවස්ථා සම්බන්ධව ඔබට කියා දෙනවා. ඇයි විභාගෙදී එනවා. දැන් මේ බලන්න. මෙච්චර ඉන්නේ ගොඩක් මං කොහොමද තනියම උස්සාගෙන යන්නේ? මේ ප්‍රකාශය කරන්නේ කවුද? මේක ඇතුළත් පාඩමේ නම. පැහැදිලිද? ඒක උපුට ගත්තේ කොහෙන්ද? ඔන්න වගේ ප්‍රශ්න ටිකක් අහනවා. එතන මයි පුතාලට මේ පාඩම හොඳින් කියවලා තේරුම් ගන්න ඕන. බලන්න.
ඔහු ඉනි කපමින් සිටියේ ගම් ඉවුරකය. හදිසියේම ගඟ දුටු ඔහුට හොඳ අදහසක් පහළ වී. දැන් මෙයා ඉනි ගොඩාක් කපලා තියෙනව නේද? දැන් මේ ගොඩම ගෙනියන්නත් ඕන. දැන් කල්පනා කරන කොහොමද මේක ගෙනියන්නේ? ඒ ගෙනියන්නේ කියලා කල්පනා කරනකොට පේනෝ ගඟ. බලන්න යාට අදහස මොකද්ද වෙන්නේ කියලා. මේ ගඟ ගලන්නේ අපේ ගම මැද්දෙන්. ඉතින් මේ ඉනි ටික ඔක්කොම ගඟට දැම්මොත් ගඟේ වතුර පාරට ගඟ දිගේ නොවැරදිවම ගමට යාවේ. ඔව්. මේවා උස්සගෙන ගිහිල්ලා නිකන් මහන්සි වෙන්න ඕනේ නෑ. ඔහු සිතුවේ. අනතුරු ඔහු කැපුව ඉනි සියල්ලම ගඟට දැම්මේ. ඒවා ගඟේ සැඩ පහරට අසු ගසාගෙන ගොස් නොපෙනී ගියේය. ඔහු ආපසු ගමට ගියත් පැලෙනි නම් දකින්නට ලැබුණේ නැත. පේනවද? දැන් එයා ගෙනියන්න බැරි කියලා හිතාගෙන ගඟ පහලට යන්නේ කියලා හිතාගෙන ගඟට කපලා දාන මේ ටික. නේද? දැන් මෙන්න මේ ඉනි ටික තමන්ගේ ගමෙන් මතුවේ කියලා තමයි හිතන්නේ. දැන් ගිහින් බලන්න මොකද වෙන්නේ? අර එක ඉන්නක්ක නෑ. බලන්න එහෙනම්. ඔබට දැන් ඒකෙන් මොකද පේන්නේ? ගඟට ඉනි කැපුවා වගේ. කිසි ප්‍රයෝජනයක් නැති වැඩක් කිරීම නේද? නිෂ්ඵල ක්‍රියාවක්. කිසිම ඵලයක් නැති ක්‍රියාවක් අපි කරාම අපි ඒකට එනවා ගඟට ඉනි කැපුවා කියලා. දැන් සමහර විට ඔබට උගන්වනවා අම්මලා. නේද? සල්ලි වියදම් කරලා උගන්වන හොඳටම. උගන්වලා ඔබට ප්‍රතිඵල නැති වුනහම කියනවා අපරාධේ ගඟට ඉනි කැපුවා වගේ මේකට විදපු සල්ලි. ඇයි ප්‍රතිඵලයක් නැහැ. කිසිදු ප්‍රතිඵලයක් නොලබුණොත් අපි ඒකට කියනවා අනේ ගඟට ඉනි කැපුවා වගේ නේද? ඇයි ඔබ ඒකේ ප්‍රතිලාභ ගත්තේ නැහැ. ඔබ ශිෂ්‍යත්ව විභාගයට පාඩම් කරේ නැහැ. අම්මලා හැම පන්තියට එක්කන් ගියා. නේ? අම්මලා ඔයාට ඇහෙන්න පාඩම කිව්වා. ඔයාට උමනාවක් තිබුණේ නැහැ. ප්‍රතිඵලයට ඔබ ෆේල්. අන්න එතකොට කියනවා මේ සල්ලි අපරාධේ ගඟට ඉනි කැපුවා වගේ කියලා. අන්න පුතේ. කිසිම ප්‍රතිඵලයක් නැතුව වැඩක් කරාම ඒකට අපි කියනවා ගඟට ඉනි කැපුවා වගේ. ඒ නිෂ්ඵල ක්‍රියාවක් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැති ක්‍රියාවක් කරාම අපි කියනවා නිෂ්ඵල ක්‍රියාවක් කියලා. අන්න එහෙනම් ඒ වගේ කතා කිහිපයක් තියෙන බලන්න මෙන්න මේක හරි ලස්සනයි. වනාන්තරයේ ඇවිදගෙන ගිය එක් මිනිසෙකුට හදිසියෙම අලියෙක් මුණ ගැසුනේ. දැන් ඔබට මේ පාඩම් කියාගෙන යනකොට මෙන්න මේ පද ඔබට එනවා. අර පැත්තේ කැලේ කියන මේ පැත්තේ වනාන්තරය. ඇයි මේකෙන් ඔබට ප්‍රශ්න අහනවා සමාන පද විරුද්ධ පද. මම ඒ එක ඡේදය අරගෙන ඒව ඔක්කොම සාකච්ඡා කරාම මම පුතාලට පුළුවන් පෙළ පොතේ තියෙන ප්‍රශ්න ටිකට S2 පියාගෙන උත්තර ටික තියන්න නේද? හරි. ඇවිදගෙන එක් මිනිසෙකුට හදිසියෙම අලියෙක් මුණ ගැසු. තනි අලියා බිහිසුනේ. ඌ මිනිසා පසුපස පන්න ආවේ. ඔහු මරබියේ දිව ඇද්දී කැලෑව මැද වූ පාළු ළිඳකට රූටා වැටුනේ. ඔහු පහළට වැටෙන විට ළිඳ තුල එල්ලෙමින් තිබූ වැල් දෙපොටක් දෑතට අසූ බැවින් එම වැල් දෙපොටේ දෑතින් එල්ලී ගත්තේ. ඒත් එක අතකට අසු වී තිබූ වැල් පටේ කරවලා නම් වූ සර්පයෙක්ද විය. මිනිසාගේ අතට තරයේ හසු වී සිටි නිසා සෙලවී ගත නොහැකිව සිටි කරවලා කෝපයට පත්ව සිටියේ. අත මදක් හෝ බුරුල් වුණොත් ඌ සපා කනු නේද? දැන් තනි අලියා කියන්නේ පිස්සු වැටලා වගේ ඉන්නේ. එයා දැක්කොත් එයා හරි භයානකයි. බිහිසුණුයි. පැහැදිලිද? එතකොට එයා අනිවාර්යයෙන්ම අපිට පහර දෙනවා. අලි රෑනක් වගේ හිටියොත් එහෙම ගැටලුවක් නැහැ. තනි අලියෙක් ආවොත් අපි කියන්නේ තනි ඌරෙක් ආවොත් නේද? පිස්සු වැටලා වගේ ඉන්නේ. එයා පැහැදිලිද? සමහරට තනි අලියෙක් මද කිපිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැලෙන් වෙන් වුණාම එයා කේන්තියෙන් ඉන්නේ. පැහැදිලිද? ඒතර එවැනි අවස්ථාවකදී දැන් මිනිහා දුවල ගිහින් වැටෙන ගාම මොකද කරන්නේ මෙන්න පුතේ? එල්ලෙනවා. එල්ලිච්ච වැල තමයි එකක් මොකද්ද මේ? කරවැල. කරවැල නම් වූ සර්පයෙක්ද විය. හරි. ඔහු පහළ බැලුවේය.
ලිඳපතුලේ නාගයෙක් දරණ ගසා පෙනේ නගාගෙන බලා සිටියේ. ලිඳට වැටුණොත් ඌ දෂ්ට කරුණ සැකය. එයින්ද සසල වූ ඔහු බලන්න. ඔහු ඉහළ බැලුවේ. ලින්කට අසල තනි අලියා හොඬ ඔසවාගෙන රැක සිටී. ඒ මොහොතේ ඔහු තුන් ලෙසකින් මරණ තුනකට ලංව සිටියේය. මිනිසාගේ අනෙක් අතට හසු වී තිබූ වැල්පටේ මී වදයක් තිබුණේ. මී වදේ අතට පොඩි වීම නිසා ඉන් මී පැණි බේරුණි. ඒ පැණි ඔහුගේ අත දිගේද ගලා ආවේ. මරණ තුනකට මැදිව ඊතා බිහිසුණු මොහොතකට මුහුණ පා සිටියේද පැණි දුටු විට ඔහු ඒ කෙරෙහි ලොල් විය. සියල්ල මදකට අමතක කර ඔහු සිය හිස හරවා අත දිගේ බේරෙන පැණි දිවගා කන්නට පටන් ගත්තේ. දැන් මෙහෙම අල්ලගත්තාම මෙහෙ වැක්කෙනවා. කල් පැණි බේරෙනවා. පැහැදිලි. මේ පැත්තෙන් කරවලා යට ණයයි. නේද? එතකොට මේ වගේ රසවත් කතා තියෙනවා. නේද? ගෙදර ගියොත් අඹව නැහි මග හිටියොත් තෝව නැහි කියන. පැහැදිලිද? අහලා දෙනවද? සත්තුපත්ත ජාතකයේ තුල එන අපූර්ව කතාවක් ඒ. මේකත් එක්ක මම ඔබට ඉවරනහම කියා දෙන්නම්. මේ හා සමාන එකක් බලන්න. වනේ ගිංජිදාය දුටුවොත් වනසාය. ගිංජිදා කියන්නේ කාටද? ගිංජිදා කියලා කියන්නේ පුතේ ඇතාට. ලිඳේ පැණිදාය වැටුනොත් ඌ කාය. අන්න පැණිදාය කියන්නේ කාටද? නෑ. අතකින් කරවැලකි අතකින් දඬු බෑය. දඬු බෑය කියන්නේ පුතේ මීමැසි. මී වදේ. මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය. පේනවද? හරි ලස්සනයි. දැන් මේ පැත්තෙන් කරවැලා අල්ලන් ඉන්නෝ. මේ පැත්තෙන් මී වදේ මිරිකගෙන ඉන්නෝ. පල්ලෙහා නයික් ඉන්නවා පෙනේ දෂ්ට කරගෙන. උඩට නගින්න විදියක් නැහැ. කොහොමවත් තනි අලියා ඉන්න. දැන් බලන්න මේ ඔක්කොමත් එක්ක අර මිරිකගෙන ඉන්නකොට මේ අත දිගේ බේරෙනවා. ඒ බේරෙන මීපැණි ටික කොහොම හරි අමාරුවෙන් දිව ගාගෙන කනවා. දැන් අපිත් මීවද ඉස්කෝලේ යන කාලේ කඩනවා. කඩද්දි සමහර විට පුතේ අපිට මේ හොඳට වනිනවා. තේරුණාද? දැන් පුතාලා චූටි කාලේනේ අපි 11 වසරේදී උසස් පෙළ පන්තිවලදී අපි කැලේ හොයාගෙන යන මීවද. ඔළුවට shopping bag එකක් දාගෙන ගැට ගහගෙන පැහැදිලිද? මූණ ඔහොම ගැට ගහගෙන මූණට යනොත් ගැටලුවක් නේ. සම්පූර්ණයෙන් අතේ සීනි ටිකක් එහෙම ගාගෙන එතකොට මීමැස්සෝ අනිල් ප්‍රමාණය අඩුයි. අතේ ඇඟේ දාඩිය ගඳලා මීමැස්ස අන්නේ. ඉතින් අර වදවට අත දාලා දුම් ගහලා අපි කඩාගෙන දුවනවා. දුවද්දි කොහොමද මීමැස්සෝ 10ක් 15ක් අනිනවා. ඔළුව වහලා තියෙන හින්දා ඔළුවට අනින්නේ නැහැ. පැහැදිලිද? එතකොට මේ ඔය සෙල්ලම් කරන කාලේ අපි මී වද කඩනවා. කඩද්දී මෙහෙම කරලා කඩද්දී භාගය සමාඩ පුතේ එකේ මී පැණි බේරෙනවා. තවත් භාගයක පිලව් වෙනවා, පැටව වෙනවා. ඔබ මේ වද දැකලා තියෙනවා නම් බලන්න මී වද සමහර වද තියෙන සම්පූර්ණ පැණි මේ වගේ වද තියෙන්නේ. සමහරයේ භාගයක් පැණි තියෙන භාගයක් පැටව වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ බිජු දාලා තියෙන්නේ. අපි කරා පිලව් කියලා. බිත්තර. හරිද? එතකොට දැන් මේ මහා වදයක් අහු වුණාම මේව චුරු චුරු ගාලා මේ වැක් කරන පැණි ටික. ඉතින් බලන්න මේ අපූර්ව කතා තමයි ඔබට දීලා තියෙන්නේ. මේවෙන් ඔබට පුතේ මේ කතා තුලින් ඔබට කියා දෙන දේවල් ගොඩක් තියෙනවා. ඇයි ඔබට මේවෙන් ගොඩක් ආදර්ශ තියෙනවා. නේද? ඇයි අපි හැම දෙයක්ම මොන දේ කරන්න ගියත් නේද? විමර්ශනශීලී වෙන්න ඕන. දුරදිග බලන්න ඕන. නේද? පරිස්සම තියෙන්න ඕන. එහෙම නැත්නම් අපිට අපේ ගමන යන්න බැරි වෙනවා. නේද? ඕනම දෙයක් එහෙමයි දැන්. නාමල නෙලන නම් පරිස්සමෙන් අපි පය තියනවා. අත්ත බිඳේ පය බුරුලෙන් තපාවරේ. පැහැදිලි? ඔන්න මලේ ඔය නාමල නෙලා වලින්. ඒතර නාමලක් නෙලන්න පරිස්සමෙන් අත්තට අත තියන්න. අත්ත කැඩුවොත් නෙලා ගන්න බැරි වෙනවා, වැටෙන්න පුළුවන්. ඒ වගේ පොඩි කාලේ ඉඳලා අපිට තියෙනවා මොනවාද මේ? හරි දේවල් තෝරගන්න ඕන. ප්‍රතිඵල තියෙන දේවල් කරන්න ඕන.
ප්‍රතිඵලයක් නැති දේවල් කරන්න පටන් ගත්තොත් අපි 6 ඉඳලම කරන්නේ ඕක. එතකොට මොකද වෙන්නේ? ඔබ 6 ඉඳලම 11ට ගියත් ඔපිට ඉගෙන ගන්න බැහැ. ඇයි? ප්‍රතිඵලයක් නැති දේවල් නිසා. ඉවසීමක් නැහැ. ඈ පොඩ්ඩක් හිතන්නේ නැහැ. දැන් 6 දී හිතන්න පුළුවන්. මේක මම මේ කරන්න එක හොඳයිද නේද? ටික ටික ඔබට හිතීමේ හැකියාව තියෙන මේ පාඩම් හරහා. පැහැදිලිද? හරි. බලන්න එන. ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ. ඔන්න බලන්න. උගුඩු රාළ ඇටි කෙහෙල් වල අඟුණ හොඳින් දැන සිටියේය. අඟුණ හොඳින් දැන සිටියේ. ඒ තරමට බරට අසීරු වෙනත් කැමක් නැති බව මුළු උගුඩු පරපුරටම දනී. ඒ නිසා උගුඩු රාළ සිය උගුඩු පැංචාටද ඇටි කෙහෙල් ගැන අනුතුරු අඟවමින් අවවාද කිරීමට අමතක නොකළේය. ඇටි කෙහෙල් කනවා තියා ඒවා ගැන හිතන්නවත් එපායි. උගුඩු රාළ කී විට පැංචා හිස්ස වනා ඒ අවවාද පිළිගැනීමට එකඟ විය. එහෙත් එහා කැලෑවේ ඇටි කෙහෙල් මලක් වැටි පැසි ඉදී සුවඳ හමන්නට වූ විට පැංචාට මහත් අමුත්තක් දැනේ. ඒ සමගම තාත්තාගේ අවවාදයේද මතක් විය. පුතේ ඔබ දන්නවා ඔය වගේම පළතුරක් තියෙනවා අපේ ආහාරයට ගන්න ඩොංගා කියලා. මොනවාද? ඩොංගා. කහ පාට ගෙඩි වලු පිටින් තියෙන්නේ. එතකොට මේ කාලේ සාමාන්‍යයෙන් මැයි මාසේ වෙනකොට හොඳටම ඉදෙනවා. දැන් මේ ඩොංගා ගෙඩියක් අපි බිම ගැහුවාම මැද ඇතුලේ පුළුන් වගේ තියෙන්නේ. මේ ඩොංගා ඇටත් එක්ක අපි ගිලිනවා. පැහැදිලිද? ඩොංගා ඇටත් එක්ක හොඳට උරලා ඇට ගිලිනවා. පෙරේත කවැඩේ ගිලිනවා. කිල්ලට පස්සේ පුතේ උදේට හරි අමාරුයි මල පහ කිරීමේදී. ඇයි අර බඩවැල් වල අරව හිර වෙලා බොහෝම අමාරුවෙන් තමයි මේ කාර්යය කරන්න වෙන්නේ. පැහැදිලිද? ඒ වගේ දැන් ඇටි කෙහෙල් කාපු උගුඩුවටත් ඕක තමයි වෙන්නේ. ඇටි කෙහෙල් කියන්නේ ඒ තරම්ම හරි රසවත් වුණාට ඒ වගේ මේකේ අනිත් පැත්තක් තියෙනවා. බලන්න එතකොට. දෙයාට අප්පච්චි පැහැදිලි කිරීමක් කරනවා මොකද්ද? ඇටි කෙහෙල් කනවා තියා ඒව ගැන හිතන්නවත් එපායයි. උගුඩු රාළ කී විට පැංචා හිස්සවනා ඒ අවවාද පිළිගැනීමට හැකියි. අන බලන්න දැන් Tamanට තාත්තා කියා දෙන්නේ මොනවා හරි එපා කියලා එපා නිසා. අවවාදයක් දෙන්නේ නේද? වැඩිහිටියෙක් අපිට අවවාදයක් දෙන්නේ ඒක යා හොඳටම දන්න නිසා. අපි ඒක දන්නේ. ඒතකොට අපේ යුතුයකමක් තියෙනවා අපිට වගකීමක් තියෙනවා ඒ අයගේ බසට සවන් දීම. ඒ අය කියන දේ හොඳින් අහන්න. එතකොට එහෙමුණොත් තමයි අපේ ගමන සාර්ථක වෙන්නේ. අපි නිකම් මේ ඒගොල්ලෝ කියන දේවල් අහන්න ඕනේ මට ඕන දේ මං කරන්න කියලා හිතුව මොකද වෙන්නේ? ඔබට ඔබේ ජීවිතේ කවදාවත් දිනින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා වැඩිහිටියෝ කියන්නේ පුතේ මේ සමාජය ගැන හොඳට දන්න අය. ඒ අය ඔබට අවවාදයක් දෙන්නේ බොහොම හිතලා මතලා දෙන්නේ. එහෙම නේද දෙන්නේ? ඒ අය ඔබ විනාශ කරන්න අවවාද දෙන්නේ නැහැ. එහෙම දෙන පිරිසකුත් ඉන්නත් පුළුවන්. ඉතින් දරුවෝ විනාශ කරන අය ඉන්නවනේ නේද? සාමාන්‍යයෙන් ගෙදර දෙමව්පියෝ එහෙම කරන්නේ නේද? නේ? එතකොට තමන්ගේ දෙමව්පියෝ තමන්ට ආදරේ නිසා තමයි තමන්ගේ අඩුපාඩු වැරදි තියෙනවා නම් ඒවා කරන්න එපා කියලා බොහොම මේ ඔබට ගෞරවණීය ආමන්ත්‍රණයක් කරලා ගන්නවා. මයි පුතේ ඒ වැඩේ කරන්න එපා. ඒක හොඳ නෑ මයි පුතාට. එහෙමයි කියන්නේ. එතකොට බලන්න මේ ගෞරවණීය ආරාධනයත් එක්ක ඔබ පිළිගන්නවා. ඔබට සමහරට සැර කරලා පැනලා කියන්නත් පුළුවන්. ඒක අයගේ හැටි. ඒ කොහොම නමුත් වැඩිහිටියෝ ඔබට දෙන්නේ අවවාදයක් ඔබගේ ජීවිතේ වර්ධේ කියලා. පැහැදිලිද? හරි. බලන්න උඩ. එහා කැලෑවට ගියාට මොකද? මං ඇටි කෙහෙල් කන්නේ නෑ නෝයි. කියා සිටු ඌ එහා කැලෑවට ගියේ. ගහ අත ගාලා බැලුවට කාර්යයක් නෑනේ. කිව් ඌ ගහ අත ගා බැලුවේ. මොන දැන් බලන්න නේද? කන්නේ නැතුණා අල්ල බලනවා. එහෙමනේ පෙරේත ගම නෑ නෑ මං කන්නේ මං පොඩ්ඩක් බලනවා. මං පොඩ්ඩක් බලලා එන්න. නේද? සුවඳයි පොඩ්ඩක් බලලා එන්න. නේද? එහෙමනේ. සමහරට ඔබට ගෙදර ෆ්‍රිජ් එකේ තියෙන පුළුවන් කූල් බීම නම්මනන්නේ අම්මා කියන පුතේ වට මේ දවස්වල කූල් බොන්න හොඳ නෑ. නේද? ඔයා මොකද කරන්නේ? නෑ මම මේ පොඩ්ඩක් මේ අල්ල බැලුවා තීරි කියලා මොකද? නෑ නෑ මං කන්නේ. නේද? අන්න ඒ වගේ
අර ආසාව ඇති වුණාම ඒක ළඟට නිකම්ම ඇදිලා යනවා. ඒක හැටි. පුංචි කාලේ හැටි එහෙමයි. ඔබ අප කවුරුත් එහෙමයි. නිකාම ඇදිලා යනවා. පැහැදිලිද? බලන්න ඊට පස්සේ. ගහට ටිකක් නැගලා බැලුවට වරදක් වෙන්නේ නැහැ. ඔන්න දැන් කියන දැන් ගහ ඇල්ලුවා. නැග්ගට කමක් නැහැ. නේද? නැගලා බැලුවට කමක් නැහැ. ඊට පස්සේ ගෙඩියක් කාලා බලමු. කෑවට කමක් නැහැ එකක් නේ. ඊට පස්සේ නෑ දෙකක් කාලා දෙකක් නේ කෑවේ. ගොඩක් නෙවෙයිනේ. ඔහොම දන්නේ නැතුව නේද? අන්න බලන්න. ඇටි කෙහෙල් ටිකක් ඉඹලා බලන්න ඕන. කන්නේ නෑ. කියා ඌ ඇටි කෙහෙල් වලට නහය තැබුවේ. දැන් මෙහෙම කළා කන්නේ පොඩ්ඩක් කළා ඉඹලා බලනවා. අපූර්ව සුවඳ. එක ගෙඩියක් අරන් කටේ තියලා රහ විතරක් බලන්න ඕනේ. කන්න නම් හොඳ නෑ. කිව් ඌ ගෙඩියක් කටේ තබා බැලියේ. ඒවා රසවත් බව ඌට වැටහිනේ. ඔන්න දැන් පොඩ්ඩක් ඉඹලා බලනවා. අම්මෝ සුවඳ. එකක් කටේ තියලා බලන්න ඕන. කන්නේ නැහැ. කටේ තියෙනකොට මේක අපූර්ව රසයි. දන්නේම නැතුව මේක කැවෙනවා. පොඩි කෑල්ලක් කාලා බලන්න ඕනේ. අන්න. දැන් ගෙඩිය චුට්ටක් කාලා බලන්න ඕන. පොඩ්ඩක්. රහද බලන්න. එහෙමනේ. මම පොඩ්ඩක් මේ රහද බැලුවා. නේද? ඔක්කොම කෑවේ නැහැ. මම පොඩ්ඩක් මේ රහද බැලුවා. තාත්තා මට එපා කිව්වා. මම නිකන් පොඩ්ඩක් රහද බැලුවා. රසයි ඉතින් තාත්තේ එපා කිව්ව හින්දා කන්නේ නැහැ කියේ නේද? ගොඩක් නම් කන්නේ නෑමයි. කිව් ඌ කුඩා කෑල්ලක් බැලුවේ. ඒත් ඒවා ඊට රස බව දැනුණු ඌ ගෙඩියම කා දැම්මේ. චුට්ටක් පොඩ්ඩයි කන්නේම නෑ කියලා හිතන මනුස්සයා මේ රහයි. ගෙඩියම වටපිට බලලා දෙසා වහනවා. දැන් ඉතින් එකක් ආපු එකේ තව දෙක තුනක් කාලම යන්න ඕන. ආන්න දැන් ඉතින් කෑවනේ දැන් වැඩි කරන් දෙන්න දැන් ඉතින් කාලම යනවා දෙක තුනක් කාලා. ඊට පස්සේ වගේ නේද? දෙක තුනක් කෑ දැන් ඉතින් ඔක්කොම කාලා. කියාසිතු ඌ කෙමෙන් මුළු ඇටි කෙහෙල් කැනම කා දැම්මේ. මල පහ කරන්නට ගිය උගුඩු පැංචාට ඇති උනේ සුළු පටුව අපහසුතාවක් නොවේ. දැන් මොකද වෙලා තියෙන්නේ? අර ඇටි කෙහෙල් ඇට තියෙන ඒවා එක එක අතට ගිහිල්ලා දැන් මං කිව්වේ දැන් ඩොංග කෑවහම උදේට හරිය අමාරුයි. බුද මාර්ගයේ පුපුරගෙන එන්නේ සමහරලාට තුවාල වෙනවා. මල පහ කරනවට තටමන්න වෙනවා. තටමද්දි මොකද වෙන්නේ? අනේ පුතේ තුවාල එන්න පුළුවන්. අන්න ඒ නිසා නොගැලපෙන දේවල් කන්න හොඳ රස තමයි. Tamanට හානියක් නම් ඒක ඉවසගෙන ඉන්න වෙනවා. අන්න කියා දෙනවා. මොකද්ද මේ? පෙරේතකම තියෙන්න පුළුවන් හැබැයි ඒකේ ආදීනව දැනගන්න ඕන. එතකොට ඔබට ඉවසීම හික්මීම තියෙන්න ඕන. නේද? කවුරු හරි කිව්වා නම් ඒක පිළිගැනීමේ හැකියාව ඔබට තියෙන්න ඕන. බලන්න යාට වෙච්ච දේ. අනේ දෙයියනේ. තාත්තගේ ආවාදේ පිළිපැද්දා නම් කොච්චර හොඳද? අපෝයි මං කරගත්තු මෝඩකම. එයයි කියමින් උගුඩු පැංචා ඉකි බිඳිමින් හඬන්නට උයේ. පැහැදිලි. දැන් ওই වගේ තමයි මේ අර ගල් වඩුවගේ කතාව. හරිද? දැන් මේ කියන්නේ තාත්තා කියපු දේ ඇහුවනම් මට ඕක වෙන්නේ නැහනේ කියලා. නේද? ඕන පුතේ ගල් වඩුවෙක් ඉන්නවා. හරිද? ගල් වඩුවෙක් ඉන්නවා. ගල් වඩුවාගේ වැඩේ ඉතින් ගල් කඩන එක. හරිද? දැන් මෙයා මේ ගල් කඩ ඉන්නවා. ගල් කඩ ඉන්නකොට මහා ගිනිමත් දහනේ දැන් ඇඟ පිච්චෙනවා දැන්. ගිනි යවුවයි දැන් මෙයාට ජොබ් එක එපා වෙලා දැන් මෙයා වටපිට බලනවා. මේක හරියන්නේ නැහැ කියලා. කල්පනා කර ඉනකොට මෙයාට හිතෙනවා අතේ තියෙනවා කටුවක් අනිත් අතේ තියෙන මිටිය. දැන් මිටිය තියලානේ ගහන්නේ මෙයා. මෙයා කල්පනා කරනවා මට මම මිටිය වුණා නම් හොඳයි කියලා. දැන් මොකද වෙන්නේ? මිටිය වුණාම මිටියේ දෙපැත්තම කඩලා ඉතා ඉක්මනින් මිටිය මැරෙනවා. වටේ පතුරු ගිහිලා පතුරුවේ දැන් කැඩෙන්න ඕන මෙන්න තියෙන්නේ. දැන් කල්පනා කරනවා ශීක් විතරක් අපරාධේ. මිටිය නෙවෙයි මං කටුව වුණා නම් හොඳයි කියලා. දැන් මොන පුතේ එයා කටුව වෙනවා. දැන් මිටිය වෙලා විනාශ වෙනෝනේ. විනාශ වෙගෙන දැන් කටුව වෙනවා. කටුව වුණාට පස්සේ මොකද වෙන්නේ? උඩිනුත් ඇලෙනවා යටිනුත් ඇලෙනවා. දැන් කටුව ඉක්මනටම ඉවර වෙනවා. ඉවර වෙන්න ඕන්න මෙන්න තියෙනවා. අපරාධේ බං. වටපිට බලන්න දැන්.
ඉර තියෙනවා. ඉර වුණා නම් ඔන්න දැන් මෙයා ඉර වෙනවා. දැන් ඉර වෙලා බොහොම ලස්සනට දැන් කට්ටිය ඔක්කොම පේන උඩ ඉඳන් බලාගෙන හරි සතුටින් එන ෂා නියමයිනේ. මං ඉර වෙලා දැන් මුළු ලෝකෙම මට පේන. පුතේ එක මේඝයක් එනවා. මහ විශාල වැහි වලාකුළකින් මුළු ලෝකෙම වැහෙනවා දැන්. අන්න පුතේ. ඔබ දන්නව මහදාරානිවාත වැස්ස දවසට ඊර පොඩ්ඩක්වත් පේන්නේ නැහැ. දැන් මේ දවස් නේද? සාමාන්‍ය මැයි මාසවලට වැහි තියෙන කාලෙදී අහස සම්පූර්ණයෙන් වලාකුළු වෙයි. දැන් ඉර කල්පනා කරනවා අයියෝ වැඩක් නැහැ මට. මම වලාකුළු වෙනවා කියලා හිතනවා. දැන් ඔන්න එයා වලාකුළු වෙනවා හරිද? වලාකුළු වෙලා ටික දුරක් යද්දී පුතේ වැඩි දුර යන්න හම්බෙන්නේ නැහැ වලාකුළු දිය වෙන පටන් ගන්නවා. දැන් වලාකුළු ඔන්න දිය වෙලා ඉවර වෙන්න හදනකොට කල්පනා අපරාධේ. මං ගල් වඩුව වෙලා හිටියනම් මේ ප්‍රශ්න නෑනේ. පැහැදිලිද? මං ගල් වඩුව වෙලා හිටියනම් මේ ප්‍රශ්න නෑනේ. ඒ නිසා ආසාවන් පස්සේ යන්න හොඳ නැහැ. පස්සේ පසුතැවිලි වෙන්න වෙනවා. දෙමෝපියෝ කවුරු හරි වැඩිහිටියෙක් කිව්වා නම් එපා කියලා කරන්න යන්න එපා. ඊට පස්සේ ඔබ තමයි ඒකේ දුක් විඳින්නේ. පැහැදිලිද? ඔන්න එහෙනම් ඔය විදියේ කතා තමයි තියෙන්නේ. දැන් මම ඔබට ඔය පාඩම් ටිකෙන් ප්‍රශ්න ටික හදනවා මේ විදියට. හරිද? දැන් ඒකම ඔය වගේ තව කතා තියෙනවනේ නේද? ඔය වගේ තව කතා තියෙනවා. ගමරාලගේ අමුඩ පිට්ටුව වගේ කියලා. නේද? ගමරාලගේ අමුඩ පිට්ටුව. දැන් ඔන්න මේක හරි කතාවක්. හරි ලස්සනයි. දැන් ඔන්න ගමරාල යනවා. තමන්ගේ හේනට යනවා. හේනට ගිහිල්ලා ගමරාල වටපිට බලනවා. ටික වෙලාවක් යන ගමරාල බඩගිනි. බඩගිනි දැන් ගමරාට කන්න දෙයක් නැහැ. පිටි තියෙනවා දැන්. පිටි තියෙනවා. පිට්ටුවක් හදාගන්න ඔක්කොම ටික තියෙනවා දැන්. ගමරාල කල්පනා කරනවා පිට්ටුවක් හදාගත්තා නම් කෑවා කියලා. දැන් මොකද කරන්නේ? දැන් පැල්පතට වෙලා පැලට ගිහිල්ලා දැන් පිට්ටුව හදාගන්න පිට්ටුව ඔක්කොම හදලා දැන් වනදක් තියෙන ලිපක් තියෙන ගින්දරක් තියෙන රෙද්දක් නැහැ. වටපිට බලන රෙද්දක් නැහැ දැන් ගමරාලට. මොකද කරන්නේ මේ? දැන් මේ අමුඩේ තියෙනෝනේ යාගේ. අමුඩේ ඉස්සරහා කෑල්ලෙන් පිට්ටුව ගැට ගහම මේ හට්ටිය ගැට ගහනවා. හට්ටිය ගැට ගහලා දැන් වාඩි වෙලා ඉන්නේ. මරු වැඩක් වෙන්නේ නේ. දැන් මොකද වෙන්නේ? හට්ටිය ගැට ගහලා පිට්ටුව දැන් ඔන්න දැන් තැම්බීගෙන එනවා. දැන් මේ ආසාවෙන් එන ඕම පරිස්සම් වැඩක් ඇයි ඒ? හට්ටිය පෙරලුවොත් මුළු ඇඟම පිච්චෙනවා. පිට්ටුව කන්න හම්බෙන්නේ නැහැ. දැන් එක සැරේට හේනේ හරක් රෑනක් ඇවිල්ලා තමන්ගේ වගා බිම විනාශ කරන්න යනවා. කැලෑර. එක සැරේට මේ මිනිස්සයා මොකද හැග්ගෙරියා කියලා අනිත් පැත්ත හැරුණා. හැරුණ ගමන් පුතේ අර උතුරන වතුර තියෙන පිට්ටුවත් එක්ක තියෙන හැලිය තමන්ගේ කකුල් දෙක උඩට වැටෙනවා. මුළු ඇඟම පිච්චෙනවා. අර කහලහල දුවනවා දැන්. අන්න කියනවා ගමරාලගේ අමුඩ පිට්ටුව වගේ කියලා. අමුඩෙන් පිට්ටුව හදලා කන්න ගිහිල්ලා මහා ව්‍යසනයක් කරගත්තා. පැහැදිලිද? අන්න ඒකයි. දෙයක් කරන්නට යනකොට පොඩ්ඩක් හිතන්න ඕනේ ඒකේ බරපතලකම. නේද? ඒක හිතන්න වෙනවා. ඒක හිතුවොත් තමයි අපිට ඒක සම්බන්ධව ඒකෙන් අපිට හානියක් වෙනවනම් නේද? අපිට ඒකෙන් ගැලවෙන්න පුළුවන්. තියෙන සමගි පුතේ ඔය ප්‍රස්තාපිරුළු කියලා කියන්නේ අපිට අපේ ජීවිතේ හදන ඒවා. ආප්තෝපදේශ තියෙනවා. නේද? මොනවාද මේ? මේ ඉපැරණි ජනයා තුල හිටපු මේ දැනුමින් ඉහළ හිටපු මිනිස්සු. ඒ අය අපිට දෙනවා උපදේශනය. අන්න ඒව තමයි මේ ආප්තෝපදේශ කියලා අපි ඉගෙන ගන්නෙ. ඔබට ලොකු පන්තිවලදී මේවා ගොඩක් ඉගෙන ගන්න තියෙන නිසා මයි පුතාලා අනිවාර්යයෙන්ම පොත් පිංචක් හදන්න. හෙළබස පෝෂණය කළ සාම්ප්‍රදායික යෙදුම් කියලා. එතකොට මේ හෙළබස පෝෂණය කිරීම සඳහා යොදාගත් සාම්ප්‍රදායික යෙදුම් යටතට ඔබ යොදා ගන්න ඕන ප්‍රස්තාපිරුළු, ඉඟි වැකි,
ඊළඟට යුගල පද, ආප්තෝපදේශ පැහැදිලිද? මෙන්න මේවෙන් පොතක් හැදුවහම ඔබට විභාගෙ දෙන්න පුළුවන් පොත් පින්චක් හදන්න. හෙළබස පෝෂණය කරපු ප්‍රස්ථාපිරු කියයි. නේද? සාම්ප්‍රදායික යෙදුම් කියයි. එතකොට ඔබට අන්න තොරතුරු හොයාගත්ත විදිය නේද? කණ්ඩායමක් විසින් කරපු කිරීමේදී ලැබිච්ච දේවල් ටික නේද? ගොඩක් දේවල් ඒ ගැන සම්බන්ධ වෙනවා අනිවාර්ය ප්‍රශ්නයක් ඒක. අපි පාඩම ඉවර වෙලා කතා කරලා පළවෙනි ප්‍රශ්නේ කණ්ඩායම් ප්‍රශ්නයක් එන්නේ. පැහැදිලිද? රචනාවක් එනවා. ලියුමක් එනවා. අවස්ථා සම්බන්ධ ටිකක් එනවා. ඊට පස්සේ මේකේ නුහුරු වචන සෙට් එකක් එනවා. සමහරට කෙලින්ම එක ප්‍රශ්නයක්. නුහුරු වචන ටික දීලා ඒකේ තේරුම් ලියන්න. ඒ හින්දා ඔබ අනිවාර්යයෙන් මේ විදිහට යනකොට ඔබට ඒ ආකෘතිය සම්බන්ධ ප්‍රශ්න පත්‍ර කිහිපයකුත් අපි කියා දෙනවා. පැහැදිලිද? අපි බලමු දැන් මෙන්න මේ කොටස අරගෙන දැන් බලන්න මේකෙන් ඔබට සමහර විට අහන්න තියෙන පුංචි ප්‍රශ්න ටිකක් මම හදන මේ විදිහට. right බලන්න මේ විදිහට මම මේ විදිහට ප්‍රශ්න ටික හදනවා. ඉහත ඡේදයේ ඉරියැන්දි පදවල ගැලපෙන සමාන පද ලියන්න. පාන්දරි අන්තිමේ දහවල right ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ ගන්න මේ විදිහට අපි මේකෙත් එහෙම ගමු. ඉහත කතා කොටසේ
ඉරියැඳි පදවලට ගැලපෙන සමාන පද ලියන්න. පාන්දරින් අන්තිමේ දහවල. ඊළඟ එක තිබෙන පූර්ව ක්‍රියාපද සහ මිශ්‍ර ක්‍රියාපද සොයා ලියන්න. right. ඊළඟට කතා කොටස තුල තිබෙන අනුස්වාරය යෙදී ඇති පද උපුටා ලියන්න. right. මොනවද අහන්නේ? අනුස්වාරය ඉදලා තියෙනවා. ඊළඟට කෙටියලෙල එහි තිබෙන හල් කළ නොහැකි ගාත්‍රාක්ෂර යෙදී ඇති පද උපුටා ලියන්න. right. එහි තිබෙන හල් කළ නොහැකි ගාත්‍රාක්ෂර යෙදී ඇති පද උපුටා ලියන්න. right. හල් කරන්න බැරි ගාත්‍රාක්ෂර. අපි බලමු මේ පළවෙනි ප්‍රශ්න ටික. එක එක බලාගෙන යන්න. ඊට කතා කොටසේ ඉරියැඳි පදවලට ගැලපෙන සමාන පද ලියන්න. පාන්දරින් උදෑසනින් එහෙම නැත්නම් ප්‍රභාතයෙන් හොඳ වචන පාඩම් කරගන්න. අන්තිමේ අවසානයේ ඉහත කතා කොටසේ ඉරියැඳි පදවලට ගැලපෙන සමාන පද ලියන්න. ඊට පස්සේ දහවල මත්දහන right. හරිද? මත්දහන right. ඊට පස්සේ ඉහත කතා කොටසේ තිබෙන පූර්ව ක්‍රියාපද සහ මිශ්‍ර ක්‍රියාපද සොයා ලියන්න.
මොනවද පූර්ව ක්‍රියා මං කියා දුන්නා නේද? කතෘ විසින් පුතේ අවසාන ක්‍රියාව කරන්න පෙර කරපුවා. දැන් ඔබ උදෑසන නැගිට කාබී මුහුණ සෝදා පාසල් ගියමි. පාසල් යන්න පෙර කරපු අන්න ඔක්කොම ටික. ඔබ පාඩම් කරන්න පෙර කරපු ඒවා ටික. පැහැදිලිද? කොහේ හරි ගියා නම් ඊට පෙර කරපු ඔක්කොමයි තියෙන පුතේ පූර්ව ක්‍රියා කියලා. බලමු තේරිද කියලා. උස්සාගෙන බලන්න. තව තියෙනවා බලා පූර්ව ක්‍රියා. කපා කපල ඉවරයි. හරිද? අනේ මොනවද ඒ? බලා කපා උස්සාගෙන. බලා කපා උස්සාගෙන. right? මිශ්‍ර ක්‍රියා. මිශ්‍ර ක්‍රියා. මිශ්‍ර ක්‍රියා කියලා කියන්නේ කතෘ පදයේ තියෙනවනේ. අවසාන ක්‍රියාවක් කරනවනේ. ඒකත් එක්ක එකට සම්බන්ධ වෙලා තියෙන ඒකත් එක්කම කරන ක්‍රියාවට අපි කියනවා මිශ්‍ර ක්‍රියා කියලා. මේ විදිහේදී හොඳට උගන්වනවා. දැනට මෙහෙම ඉගෙනගෙන යනවා. උඩ පණිමින් උඩ පැන පැන අන්න. මින් තියෙනවා නම් අනිවාර්යයෙන් මේක මිශ්‍ර ක්‍රියාවක් වෙන්න ඕන. බලන්න එහෙම එකක් තියෙදි කියලා. බලන්න. අන්න තියෙනවා. කපමින්. නේද? කපමින්. කපමින්. right? බලන්න. ඉහත කතා කොටස තුළ තිබෙන අනුස්වාරයේ යෙදී ඇති පද උපුටා ලියන්නලු. අනුස්වාරය කියන්නේ මොකක්ද පුතේ? බිඳුව. මොකද්ද? බිඳුවට අපි කියන අනුස්වාරය කියලා. ඇයි ඒ? එයා ස්වරයකට පස්සේ දෙන්නේ. ගම් ඉවුරේ. බලන්න තියෙද කියලා. බලන්න තියෙද කියලා. මේ තියෙන්නේ. දැන් බලන්න ගම් හැදෙන හැටි. අල් ගයන්නයි අයන්නයි බිඳුව. පේනවද? ස්වරයකට අනුවයි තියෙන්නේ. ඒ නිසා යාට පුතේ අනුස්වාරය කියලා කියනවා. බලන්න තව තියෙද කියලා. තව තියනවද? ගම් කියන එක තියෙනවා. හරිද? තව තියනවද? හරි. අපි ඒක ලියමු. ගම් ඉවුර. අනුස්වාරය කියන්නේ මොකක්ද එහෙනම්? බිඳුව ගම් කියන එක. right? මේක තමයි අනුස්වාරය. බිඳුවට තමයි අනුස්වාරය කියන්නේ. එහි තිබෙන හල් කළ නොහැකි ගාත්‍රාක්ෂරයේදී ඇති පද උපුටා ලියන්න. දැන් ඉහත කතා කොටස තුල තිබෙන අනුස්වාරයේදී ඇති පද උපුටා ලියන්න කිව්වහම මොන ලිව්වා? ඒක. ඊට පස්සේ එහි තිබෙන හල් කළ නොහැකි ගාත්‍රාක්ෂර කියලා කියන්නේ සංඥක අකුරු යෙදිච්ච ඒවා. මොනවද පුතේ? සංඥක අකුරු යෙදිච්ච ඒවා. එහෙනම් මේකේ තියෙන හොඳට අහුවේ ඔබට බලන්න කියවලා ඔන්න මම එක උදාහරණයක් ලියන එකේ හොඳ
මෙන්න මේක සංඥකයක්. සංඥක අකුරු මොනවද තියෙන්නේ? ගයන්න තියෙනව නේ පුතේ. ජ තියෙනවා. ඩ තියෙනවා. ද තියෙනවා. මෙන්න මේ පහට තමයි කියන්නේ හල් කරන්න බැරි ඒවා කියන්නේ. ඒවා හල් කරන්න බෑ. බලන්න දැන් මම එක පදයක් කිව්වා. තව මේකේ තියෙද බලන්න සංඥක අකුරු තියෙන ඒවා. බලන්න අහු වෙනවද කියලා. එක් ගැමියෙක් බුලත් කොරටුවක් වැවීමට අදහස් කළේ. කොරටුවේ බුලත් වැල් වලට සිටුවීම සඳහා අන්න තියෙනවා. මේ තියෙන්නේ සඳහා. ඔය තියෙන්නේ සඳහා කියන දයන තියෙනවා. හොඳ කියලා තියෙනවා. නේද? තව තියනවාද? අන්න මේකේ අර අනුස්වාරය. හරි. ඔව් එහෙනම් එතන තියෙන මොකද්ද? හොඳ සහ සඳහා කියන එක. නේද? ඒ දෙක තමයි තියෙන්නේ. හරි. අනිත් එක සඳහා. සඳහා. මේකේ ඒ දයන තියෙනවා. හරි. පැහැදිලිද මේ කොටස? බලන්න එහෙනම් ආයෙසරක් ඒ ටික. පාඩම් කරගන්න ඕන ඕගොල්ලෝ අනිවාර්යෙන්. බලන්න. ඉහත කතා කොටසේ ඉරියැඳි පදවලට ගැලපෙන සමාන පද ලියන්න. පාන්දරෙන්, උදෑසනෙන්, එහෙම නැත්නම් ප්‍රභාත යෙන්. අන්තිමේ අවසානයේ මත්දහන දහවල. ඊට පස්සේ ඉහත කතා කොටසේ තිබෙන පූර්ව ක්‍රියාපද සහ මිශ්‍ර ක්‍රියාපද සොයා ලියන්න. පූර්ව ක්‍රියා බලා, කපා, උස්සාගෙන මිශ්‍ර ක්‍රියා කපමින්. ඉහත කතා කොටස තුල තිබෙන අනුස්වාරය යෙදී ඇති පද උපුටා ලියන්නලු. ගම් සහ අනිත් එක මොකක්ද එහෙනම්? මං. පැහැදිලිද? ඊට පස්සේ එහි තිබෙන හල් කළ නොහැකි ගාත්‍රාක්ෂර යෙදී ඇති පද උපුටා ලියන්නලු. හොඳ සඳහා. මෙන්න මේවා තමයි අපි නම දීලා තියෙන්නේ. පැහැදිලිද? right. අපි යන් ඊළඟ ඡේදයට. මේ ගඟ ගලන්නේ අපේ ගම මැද්දෙන්. ඉතින් මේ ඉනි ටික ඔක්කොම ගඟට දැම්මොත් ගඟේ වතුර පාරට ගඟ දිගේ නොවැරදීම ගමට යාවි. ඔව්. මේවා උස්සාගෙන ගිහිල්ලා නිකම් මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔහු සිතුවේ. අනතුරු ඔහු කැපූ ඉනි සියල්ලම ගඟට දැම්මේ. ඒවා ගඟේ සැඩ පහරට අසුව ගසාගෙන ගොස් නොපෙනී ගියේය. ඔහු ආපසු ගමට ගියත් පැල ඉනිනම් දකින්නට ලැබුණේ නැත. ඔන්න මේකෙන් අහන දෙන ප්‍රශ්න බලා ගන්න. හරිද? ප්‍රශ්නාංක 1 බලන්න. ඉහත කතා කොටස තුල තිබෙන නිපාත පද සොයා ලියන්න. right. මේකේ තියෙන නිපාත පද මොනවද පුතේ? නිපාත පද කියන්නේ ඔබ දන්නවා වාක්‍යයක මුලට මැදට අගට වැටෙනවා. ඔබ පහේදී ඉගෙන ගත්තා සමග, කැටුව නේද? මෙන්සේ වැනි වගේ නේ යහ අන්න ඒවට අපි කියනවා නිපාත පද කියලා. වාක්‍යයක මුල මැද අග වැටෙන නිසා අපි යාට කියනවා නිපාත කියලා. පැහැදිලිද? මේක ලොකු පාඩම් ඉස්සරහට අව්‍ය පද කියලා අපි උගන්වනවා. දැනට ඉගෙන ගන්න වාක්‍යයක මුල මැද අග යන ස්ථානවල වැටෙන පද නිපාත කියලා. පැහැදිලිද? අපි බලමු මේකට උදාහරණ. බලන්න. ඔබට තෝරගන්න දෙන්නම් මේවා. ය
ඔබට ලේසියි. නැත. පැහැදිලි. හරි. ටිකක් ඇති. උදාහරණ කීපයක් ලියවනම් ඇති. මේ මූලයේ ඉඳලම තියෙනවා. නේද? right. එහෙනම් උදාහරණ අපි ලියමු එකේ. පළවෙනි එක ම right. ඊට පස්සේ ම ඊට පස්සේ ය නැත ඔය ඇති. හරි. ඊළඟට අපි ලියනවා දෙවෙනි ප්‍රශ්නේ. අමෙලි තව නම් කියලා තියෙනවා. ඉතින් හරි. දෙවෙනි එක ගන්න මේ විදියට. ඉහත ඡේදයේ තිබෙන දීර්ඝ ස්පිල්ල යෙදී ඇති පද උපුටා ලියන්න. හරි. දීර්ඝ ස්පිල්ල මම ඔබට කියා දුන්න මුලින්. ඉහිම් පණින පිළි ඉස්පිලි ඊ ශබ්දයගෙන දෙනවා. ඊ හඬ තියෙනවා නම් ඒවා ඉස්පිලි. ඊ යන්න දීර්ඝයි. නිකන් යන්න සාමාන්‍ය කෙටි නම් ඒක කෙටි ස්පිලි. ඇඟෙන් පණින පිළි ඇලපිලි ආ ශබ්දයගෙන දෙනවා. ආ ශබ්දය නම් ඇලපිල්ල. ඌ ශබ්දය නම් පාපිල්ල. ඈ ශබ්දය නම් ඇටයක්. බලමු එහෙනම්. දීර්ඝ ස්පිල්ලේ දිච්ච ඒවා. බලන්න තියෙදි කියලා. ඔන්නේ මම කොටු කරනවා. වැරදි. හරිද? තව තියෙද බලන්න. තියෙනවද? right. මොකක්ද තියෙන්නේ? වැරදි කියන එක තමයි දීර්ඝ ස්පෙල් එකට තියෙන්නේ. වැරදි. වැරදි කියන එකේ මේක තමයි ස්පෙල් දීර්ඝ ස්පෙල්. ඊළඟට තුන්වෙනි එක රැහැන සහ ඇදය යෙදී ඇති පදයක් සොයා ලියන්න. අපිට කියා දුන්න මොකක්ද තියෙන්නේ? රැහැන කොහොමද දෙන්නේ? කොඩිය මොකක්ද කියලා කියන්නේ. නේද? රැහැන දෙනවා අල්මයන් අම්මා අව්ව ඉබ්බා
අන්න අල් බයන්නට නේද? අල් මයන්නට, අල් වයන්නට යෙදෙන ඒ ව්‍යංජන ස්වභාවයට අපි කියනවා රැහන කියලා. ඒ හල් කිරීමට අපි කියනවා රැහන කියලා. කොඩිය තියෙන එකට අපි කියන එකට ඒ හල් කිරීමට කොඩිය කියලා. එහෙනම් ඔළුවේ තියෙන්න ඕන අනිවාර්යෙන් රැහන සහ ඇදේ කියන එක කොහෙද බලන්න තියෙන්නේ? ඇදේයි රැහනයි. මේ තියෙන්නේ. අපි කොටු කරමු මේක. එදී දැන් මේ දෑ කියද්දි ඈ බලන්න. රැහන දෙක තැනක තියෙනව නේද? ස්ථාන දෙකක තියෙනවා. එක ළඟ තියෙනවා. එහෙනම් දැන් මේ මෙන්න මේකේ මේ තියෙන්නේ ඇදේ මේ තියෙන්නේ රැහන. හල් කිරීමට අපි කියන රැහන කියලා. පැහැදිලිද? එහෙනම් ඒක අනිත් එක තමයි පුතේ කොඩිය නේද? බලන්න එහෙනම්. තව එකේ තියෙදි කියලා වැදගත් ඒවා. ඔව් තව එකක් අපි ගමු. මේක බලලා ඉවර කරලා බලන්න. ඉහළ කතා කොටස තුල තිබෙන නිපාත පද සොයා ලියන්න ම ය නැත ඉතින්. ඉහළ ඡේදයේ තිබෙන දීර්ඝ ස්පිල්ලේදී ඇති පද උපුටා ලියන්න වැරදි. රැහන සහ ඇදේදී ඇති පදයක් සොයා ලියන්න දැම්මේ. ඊළඟට මෙන්න ඔබට තියෙන දෙයක් බලන්න. හතරේ ප්‍රශ්නේ ප්‍රථම පුරුෂ කර්තෘ පදයක් යෙදී ඇති වාක්‍ය උපුටා ලියන්න. උපුටා ලියන්න. right? ප්‍රථම පුරුෂ කර්තෘ පදයක් යෙදී ඇති වාක්‍ය උපුටා ලියන්න. බලන්න මම පුතාලා. ප්‍රථම පුරුෂ දැන් උත්තම පුරුෂ කියන්නේ මම පුතේ මම අපි. කියන්න බලන්න හයියෙන්. ඇහෙන කියන්න ඕන. මොකද? මම අපි. ආන්න. ඔයා හොඳ ළමයෙක්. මධ්‍යම පුරුෂ ඇහෙන කියන්නේ තෝ තොපි නුඹ ඔබ යුෂ්මතා යුෂ්මත්. ආයි කියන්න බලන්න. ඇහෙන්නේ ඇහෙන කියන්නේ කොහොමද? තෝ තොපි නුඹ ඔබ යුෂ්මතා. හරි. අන්න එහෙමයි ඒක. ඉතින් ඔක්කොම එහෙනම් ප්‍රථම පුරුෂ. බලන්න එහෙනම් තිරිය. ඔහු සිතුවේ අන්න වාක්‍යයක් තියෙනවා. ඔහු සිතුවේ. කවුද සිතන්නේ? ඔහු මෙන්න. ඔහු සිතුවේ. right? අපි ලියමු. ඔහු සිතුවේ. ඔහු කියන්නේ ප්‍රථම පුරුෂ. ඒකේ බහුවචනය මොකද්ද? ඔව්හු. හරි? ඔහු සිතුවේ. ඔහු සිතුවේ. මේක තමයි ප්‍රථම පුරුෂ එක වචන බහුවචනේ ඔව්හු කියලා යෙදෙනවා. පැහැදිලිද? right. බලන්න ඊළඟ එක. අන්න ඒකෙත් තියෙනවා සමාන පද අපේ දෙනවා ඡේදයෙන් තෝරන්න දෙනවා. ඒ කියන්නේ මේ කතා කොටසෙන් තෝරලා ලියන්න මම සමාන පද දෙනවා ඔබට. ඒක බලන්න ඕන බලලා ලියන්න. පහත දැක්වෙන
පදවලට ගැලපෙන සමාන පද ඉහත කතා කොටසෙන් උපුටා ගන්න. කතා කොටසෙන් සොයා ගන්න. නැත්නම් පාඩමෙන්. ඔබට එහා පැත්තේ තියෙන්නේ එහෙම දීලා පාඩමෙන් සොයා ගන්න කියලා. හරිද? කැලේ කේන්තියට අත් දෙකට ටිකක් මැද්දේ රයිට් බලන්න දැන් එහෙනම් කැලේ වනාන්තරයේ කේන්තියට කෝපයට අත් දෙක දෑතට මදක් බලන්න නේද රයිට් හරි ඊළඟට කැලේ වනාන්තරේ ඉතින් තව අපිට පොතේ නැති ඒවා ඕන තරම් තියෙනු නේද අටවියට ආරණ්‍යයට අරණට බලමු ඊළඟට ඉහත කතා කොටස තුළ තිබෙන සංඥක අක්ෂර ඉදිරියට
සංඥක අක්ෂර යෙදී ඇති පද සොයා ලියන්න. ඒ කියන්නේ හල් කරන්න බැරි අකුරු. අප බලමු මොනවද ඒකේ තියෙන්නේ කියලා. දැන් දන්න මේ ටිකමයි පුතාලා. මොනවද තියෙන්නේ බලන්න. සංඥක අකුරු ද right තියනවාද? ඔව් එකක් තියෙනවා ඒකනේ. ලිඳ කියන පදය. ලිඳ right ඊළඟට දීර්ඝ ඇදය. ඇදය යෙදී ඇති පද උපුටා ලියන්න. උපුටා දීර්ඝ ඇදයේදී ඇති පද උපුටා ලියන්න. මොනවද මේකේ තියෙන්නේ? දීර්ඝ ඇදය. දීර්ඝ ඇදය කියන්නේ ඈ කියන හඬ තියෙන්න ඕන. බලන්න තියෙද කියලා. ඒවා අපි බලමු මොනවද තියෙන්නේ කියලා. දෑතට ඔය තියෙන්නේ. දෑ යන්න. තව ඈ හඬ තියෙද බලන්න. දෑතට. තියනවාද? දෑතින්. දෑතින්. දෑතට දෑතින් කැලෑව 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 right දෑතට දෑතට ඈතින් කැලෑවට කැලෑවට දීර්ඝ ඇදයේදී ඇති පද උපුටා ලියන්න. දෑතට දෑතින් දෑතින් කැලෑවට right ඊළඟට අපි ගන්නවා මේකේ දීර්ඝ පාපිල්ල. දීර්ඝ පාපිල්ල යෙදී ඇති පද මොනවද? දීර්ඝ පාපිල්ල. මොකක්ද හඬ එන්න ඕන කියන්න බලන්න. ඌ හඬ තියෙනවා නම් ඌ යන්නේ හඬ තියෙනවා ඒක දීර්ඝ පාපිල්ල. දීර්ඝ පාපිල්ල
යෙදී ඇති පද උපුටා ලියන්න. උපුටා ලියන්න. දීර්ඝ මොකක්ද පුතේ? දීර්ඝ පාපිල්ල. දීර්ඝ පාපිල්ල. බලන්න එහෙනම්. දීර්ඝ පාපිල්ල ඌ හඬ තියෙනවද බලන්න. ඔබ වරද්ද ගන්න තැන් ටිකක් තියෙනවා. මෙන්න බලන්න. මෙන්න රූටා පේනවද? රූ යන්න තියෙන ඌ කියන එක. රූටා. හරිද? එතකොට ඒක දීර්ඝ පාපිල්ලක් තියෙන්නේ. තව තියෙනවද? බලන්න. අනිත් ඒවා තියෙන්නේ කෙටි පාපිල්ල තියෙනවා. තව මෙන්න තිබූ. තිබූ. right? නම් ඌ පේනවද? මෙතන වූ. තිබූ කියන එක තියෙනවා. රූටා කියලා තියෙනවා. නේද? තව තියෙනවද? හරි. අන්න එහෙනම් ඒ තුන මොනවාද? රූටා තිබූ වූ. රූටා තිබූ වූ කියන පද තුන. මොනවාද පුතේ? රූටා. හරිද? රූටා. රූටා තිබූ වූ. හරි. රූටා තිබූ වූ. අන්නේ කොටසේ ටික තමයි තියෙන්නේ. වැදගත් ඒවා. බලන්න එහෙනම් ඒ ටික මතක් කරගන්න. පහත් දැක්වෙන පදවලට ගැලපෙන සමාන පද ඉහත කතා කොටසින් සොයා ලියන්න. කැලේ, වනාන්තරයේ, කේන්තියට, කෝපයට, අත් දෙකට, දෑතට, ටිකක්, මදක්, මැදේ, මැද. ඉහත කතා කොටස තුල තිබෙන සංඥාක්ෂර යෙදී ඇති පද සොයා ලියන්න. ළිඳ. දීර්ඝ ඇදේ යෙදී ඇති පද උපුටා ලියන්න. දෑතට, දෑතින්, කැලෑවට. දීර්ඝ පාපිලේදී ඇති පද උපුටා ලියන්න. රූටා තිබූ වූ. පැහැදිලිද? ඉතින් මෙහෙම ප්‍රශ්න කරද්දී ආයි පාඩමෙන් අහන තවත් ප්‍රශ්න තියෙයි. නෑ නේද? බලමු අපි ඊළඟ ඡේද කොටස. ඔහු පහළ බැලුවේය. ළිඳපතුලේ නාගයෙක් දරණ ගසා පෙනය නගාගෙන බලා සිටී. අන්න ඒකේ ගොඩක් තියෙන බලන්න. හරිද? බලමු මේ ඡේදෙත් අපි මේ ඡේදේ තුල අපිට තියෙන වැදගත් ඒවා ටිකක් ගන්න පුළුවන් ඒවා බලන්න. ගිජ්ජිදා, පනිදා, දඬු බෑය නේද? ඔය වගේ තියෙනවා. ඒවට ඔබ පිළිතුරු ලියන්න පුළුවන් ඔබට. ඒකෙත් සමාන පද අපි ගමු මේ විදියට. පහත දැක්වෙන පදවලට ගැලපෙන සමාන පද ඉහත කතා කොටස තුලින් උපුටා ලියන්න. right?
චංචල. හරි බලන්න එහෙනම්. ඇතා කියලා කියන්නේ ගිජ්ජිදා. ගිජ්ජිදා. ණය පනිදා. චංචල සසල. right. ඊළඟට කවියෙහි තිබෙන සංඥක අක්ෂර යෙදී ඇති පද සොයා ලියන්න. දැන් මම ඉපතව දන්නවා සංඥකවට අපි තවත් නමක් කියන මොකද්ද? සංයෝගාක්ෂර. මේවට තවත් කියනවා හල් කළ නොහැකි ගාත්‍රාක්ෂර. මොනවාද? හල් කළ නොහැකි ගාත්‍රාක්ෂර. මොනවද මේකේ තියෙන්නේ? බලමු. බලන්න. ගිජ්ජිදා කියන සංඥක. ලිඳේ දඬු බෑය. අන්න. දඬු කියන එකයි ගිජ්ජිදා කියන එකයි ලිඳේ කියන පදය තමයි මොකද්ද? සංඥක අකුරු වලට උදාහරණ. ලිඳේ ගිජ්ජිදා පනිදා ඒකත් ගන්න පුළුවන් නේද? පනිදා කියන එකත් ගන්න පුළුවන්. පනිදා. හරිද? සංඥක අකුරු ඉදන පද කවියේ තියෙන. ලිඳේ දඬු බෑය ගිජ්ජිදා පනිදා. right. ඊළඟට අපි කමු මේ වගේ බලන්න. මෙන්න ඊළඟ ප්‍රශ්නේ. කොටස තුල තිබෙන ඉහත කතා කොටස තුල තිබෙන අනියමාර්ථ නාම අනියමාර්ථ
අනියමාර්ථ නාම පද සොයා ලියන්න. right ඉහළ කතා කොටස තුල තිබෙන අනියමාර්ථ නාම පද සොයා ලියන්න. හරිද? මොනවද ඔකේ තියෙන්නේ? අනියමාර්ථය කියලා කියන්නේ මේ පෑනක්. ෂුවර් නෑ නේද? නිශ්චිතව කියන්න බැරි නම් පුතේ අපි එකට කියනවා අනියමාර්ථ නාම කියලා. මොනවා කියලාද කියන්නේ? අනියමාර්ථ හේවත් නේද? අවිනිශ්චිතාර්ථේ නාම. නිශ්චිත නෑ අපිට. බලමු එහෙනම් තීරි කියලා. නාගයෙක්. right. බලන්න. තවත් තීරි බලන්න එක් සහ අක් කියලා පද තියෙනවා. ඒ දෙකෙන් આવුත් හරි. දැන් පෑනක්. right. එහෙනම් නාගයෙක්. නාගයෙක් තමයි එන්න ඕන. මොකද තේන්න ඕන? නාගයෙක්. නාගයෙක්. right. අන්න. ওই විදිහට අපිට පුළුවන් නේද? ප්‍රශ්න ගොඩක් විභාගයට අහන ඒවා හදාගන්න මේ කවිය පාඩම් කරගන්න සමහරට කවියේ අවසාන පදයේ සම්පූර්ණ කරන්න එන්න පුළුවන් ඔබට. පැහැදිලිද? පාදයක් වෙන පදවලට ගැලපෙන සමාන පද ඉහත කතා කොටස තුලින් උපුටා ලියන්න. right. ගිජිදා පනිදා සසල කවියෙහි තිබෙන සංඥාක්ෂර යෙදී ඇති පද සොයා ලියන්න. ලිඳේ දඬු බෑය ගිජිදා පනිදා. ඉහත කතා කොටස තුල තිබෙන අනියමාර්ථ නාම පද සොයා ලියන්න. නාගයෙක්. පැහැදිලිද? අන්න එහෙනමයි පුතේ මේ කොටස තුලින් මම ඔබට ගොඩක් සාකච්ඡා කරා. ඊළඟ කොටස තුලින් අපිට ඔන්න ඔය වගේම ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා මේ පාඩම අවසන් කරනවා.